දැසනක් හිතවතුනි විශේෂයෙන්ම අද මේ මාධ්‍ය සාකච්ඡාව යොදාගත්තේ අද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා භාණ්ඩාගාර ලේකම්වරයා චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා. ඒ චක්‍රලේඛනයට අනුව ව්‍යාපෘති සම්බන්ධයෙන් ලේකම්වරුන්ට තීරණ ගන්න පුළුවන්. විශේෂයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා තමයි ඒ අවසාන තීරකයක් කියලා තියෙනවා. මෙතෙක් සාමාන්‍ය සම්ප්‍රදාය ක්‍රමවේදය තමයි ව්‍යාපෘතියක් පිළිබඳව අදාළ අමාත්‍යාංශයේ ඇමතිවරයා අනුමත කළ යුතු වෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය අනුමත කළ යුතු වෙනවා. නමුත් මේ අලුතෙන් නිකුත් කරන චක්‍රලේඛන ඉතා පැහැදිලිව කියන්නේ මිනිස්ටර්ස් කැබිනට් බයිපාස් ටු. ඒ කියන්නේ ඇමතිවරු සහ කැබිනට් මණ්ඩලය බයිපාස් කරලා මේ ව්‍යාපෘති පිළිබඳ සංශෝධනය කිරීම, ව්‍යාපෘති වලට ණය ප්‍රමාණය වැඩි කිරීම, ඒ වගේම ව්‍යාපෘති නතර කිරීම, ඒ වගේම ණය කාල සීමාව දීර්ඝ කිරීම, ඒ සියල්ල පිළිබඳ තීන්දුව ගන්න අලුත් ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඉතින් මේක ගත්තොත් ඇත්තටම ඇමතිවරු පැත්තකට විසිකල්ලා, කැබිනට් මණ්ඩලෙත් පැත්තකට විසිකල්ලා Tamanට අවශ්‍ය විදිහට එක්තරා කණ්ඩායමක් හරහා මේවා සිදු කරගන්න දරන උත්සාහයක්. පහුගිය කාලේ අපි දැක්කා විශේෂයෙන්ම ජනාධිපති බලතලත් එක්ක කැබිනට් මණ්ඩලයේ නොසලකා ඇමතිවරු නොසලකා තමයි බොහෝ දේවල් සිද්ධ වුණේ. එතකොට මේ උත්සාහ කරන්නේත් එය නීත්‍යානුකූලව කරගන්න. පහුගිය දවස්වල නොනිල වශයෙන් කැබිනට් මණ්ඩලය සහ අමාත්‍යවරුන්ගේ අනුමැතිය නොසලකා තීරණ ගත්තා. ඉතින් එක්තරා සීමිත කණ්ඩායමක් ඒ අය තමයි රට පාලනය කරන සියලු තීරණ ගන්නේ. ඒක කැබිනට් මණ්ඩලයටත් පිටින් පාර්ලිමේන්තුවට වගේ කියන්නෙත් නැහැ. කැබිනට් මණ්ඩලයට වගේ කියන්නෙත් නැහැ. ඉතින් එවැනි නීතිගත ව්‍යුහයක් තමයි දැන් මේ හදන්න යන්නේ. ඉතින් මේ ව්‍යුහය නැතුවත් ඇත්තටම පහුගිය කාලේ බොහෝ තීරණ ගත්තා. ඒවයින් බොහෝ අවාසි සිද්ධ වුණා, අකටයුතුකම් සිද්ධ වුණා. ඇමතිවරුන්ට උත්තර දී ගන්නත් බැරි වුණා. අදත් ඇමතිවරු සමහර දේවල් දන්නෙත් නැහැ. කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙලත් නැහැ. කැබිනට් මණ්ඩලයේ තමයි විධායකය කියන්නේ. ඉතින් විධායකය තුල සාකච්ඡා නොවි මේ විදියට එක්තරා කල්ලියක් කණ්ඩායමක් විදියට තීරණ ගත්තොත් රටේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. Tamanට ඕන විදියට ඒ තමන්ගේ කණ්ඩායම හරහා ඕනෑපාකම් ඉටු කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒකට නීත්‍යානුකූල බලයක් ලබා දෙන චක්‍රලේඛනයක් තමයි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කරලා තියෙන්නේ. ඉතින් ඒක තාම බරපතලයි, තාම අයහපත් ප්‍රතිඵල ගෙනත් දෙන්න පුළුවන් කාරණාවක් විදිහට අපි දකිනවා. ඉතින් ඒක එවැනි සිද්ධියක් තමයි පහුගිය දවස්වල ලංකාවට සීනි ගෙන්වීමේදී සිද්ධ වුණේ. රජයකට ඕනම වෙලාවක බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ බලය තියෙනවා. බදු අඩු කරන්නත් බදු වැඩි කරන්නත් රජයකට ප්‍රතිපත්තිමේ තීරණ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඕනෑම භාණ්ඩයක බදු අඩු වැඩි කිරීම වගේම භාණ්ඩාගාර බිල්පත්වල පොලි ප්‍රමාණය වෙනස් කිරීමත් ප්‍රතිපත්තිමේ තීරණයක් විදිහට රජයට ගන්න හැකියාව තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. දැන් මේ සිදුවෙච්ච සිදුවීම් හරහා රටට ලැබිච්ච වාසිය මොකක්ද? ජනතාවට ලැබිච්ච වාසිය මොකක්ද? එතන තමයි බරපතල ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් කුප්‍රකට සීනි වංචාව පිටුපස්සේ එක්තරා ප්‍රසිද්ධ ආයතනයක් සහ ව්‍යාපාරිකයෙක් හිටියා. ඒ ව්‍යාපාරිකයට ඒ අවස්ථාව ලබා දුන්නේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් කියන එක ඉතා පැහැදිලිව දැන් ඔප්පු වෙලා තියෙනවා. පහුගියදා මුදල් අමාත්‍යාංශයෙන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරා. ඇත්තට මේ වාර්තාව ඊට බොහෝ කාලයකට කලින් තමයි අපි ඉල්ලා සිටියේ. ප්‍රමාද වෙලා ඒ වාර්තාව ලබා දුන්නු. ඒ වාර්තාව තමයි මේ තියෙන්නේ පබ්ලික් ෆයිනාන්ස් කමිටි එකේ මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කරපු වාර්තාව. ඉතින් මේ වාර්තාවේ ඉතා පැහැදිලිව මුදල් අමාත්‍යාංශය කියනවා රුපියල් බිලියන 15.9ක්
ඒ කියන්නේ රුපියල් කෝටි 1600ක්. හරියටම ගත්තොත් අපේ රටේ ජනතාවට වැක්සින් එක ලබා දෙන්න පුළුවන් 1,50,000කට. රටේ ජනගහණයෙන් 1,50,000කට වැක්සින් එක ලබා දෙන්න පුළුවන් ඒ හා සමාන වෙච්ච මහා විශාල මුදල් කන්දරාවක් අහිමි වුණා අලාභ වුණා කියලා ඉතා පැහැදිලිව මේ වාර්තාවේ තියෙනවා. මේ බදු වෙනස් කිරීම නිසා රුපියල් 50 සීනි කිලෝයකට තිබිච්ච බද්ද හිටපු ගමන් 725ට අඩු කිරීම නිසා වෙච්ච අලාභය රුපියල් කෝටි 1600. ඉතින් ඒ පිළිබඳව තමන්ගේ ගැළවිල්ලට විවිධ හේතු ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අපි සිද්ධිය දිහා බැලුවම ඕන පොඩි ළමයෙකුට තේරෙනවා මෙතන හිතාමතා දැනුවත්ව වංචාවක් සිද්ධ කළා තියෙනවා කියන්නේ. පළවෙනි කාරණාව තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියලා ආණ්ඩුව නිතර හුවා දක්වන්නේ දේශීය ආර්ථිකය. දේශීය නිෂ්පාදනය වැඩි කිරීම. ආනයන සීමා කිරීම. ආනයන සීමා කිරීම දේශීය ආර්ථිකයේ නගා සිටුවීම දේශීය නිෂ්පාදනය වැඩි කිරීම. ඒතර පහුගිය කාලේ පුරාවට ආනයනික භාණ්ඩ විශාල ප්‍රමාණයක් නතර කරනු ලැබුවා. සමහර ඒවාට බදු වැඩි කරලා සීමා පනවනු ලැබුවා. ඔබ දන්නවා හාල්මැස්සු කිලෝ එකටත් රුපියල් 100ක් බදු වැඩි කරලා තියෙනවා. උඹලකඩ වලට බදු වැඩි කරලා තියෙනවා. කරවල වලට බදු වැඩි කරලා තියෙනවා. පහුගිය ඔක්තෝබර් මාසයේ ඉඳලා කරවල උඹලකඩ හාල්මැස්සු වගේ දේවල් తాවකාලිකව ආනයනය නතර කළා තියෙනවා. ගොඩනැගිලි උපකරණ ආනයනය කිරීම නතර කළා තියෙනවා. වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කිරීම නතර කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රටින් සල්ලි යැවීම විදේශ විනිමය රටින් බැහැර කිරීමත් සීමා කළා තියෙනවා. ඉතින් එවැනි සීමා කිරීම ගොඩක් මැද්දේ සීනි විතරක් ගෙන්නන්න විශාල අනුග්‍රහයක් දීලා තියෙනවා. අනිත් භාණ්ඩ ඔක්කොම ගෙන්වීම සීමා කරලා තියෙනවා. කවුරුත් දන්නවා කහ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. පහුගිය කාලේ පුරාවටම කහ කිලෝ එකක් රුපියල් 7000කට වැඩි වුණා. කහ වෙළඳපොලේ නැති වුණා. එතෙන්දී ඊට කලින් ගෙනල්ලා තිබිච්ච කහ පවා ටොන් ගාණක් විනාශ කරා මිසක් කහ ගෙන්නන්න අවසරය දුන්නේ නැහැ. උඳු වගේ ගත්තොත් රුපියල් 300ට 400ට තිබිච්ච උඳු කිලෝ එක අද රුපියල් 1600යි 800යි. ඒව නතර කරලා තියෙනවා. ඒ සියල්ලම නතර කරලා සීමා කරලා තියෙන තත්වයක් යටතේ ඇයි මේ හදිස්සියේ සීනි විතරක් ගෙන්නන්න වැඩියෙන් අනුබල දෙන්නේ? ලංකාවේ සීනි හිඟයක් තිබුණාද? ලොකු සීනි අවශ්‍යතාවයක් ආවද පැනනගුණාද? ජනතාවට සීනි නැතුව විශාල ප්‍රමාණයක් සීනි ඕනි කියලා ජනතාවගේ පැත්තෙන් එහෙම ඉල්ලුමක් ආවද? එහෙම එකක් වුණෙත් නැහැ. අවශ්‍ය තරම් සීනි තොග අපේ ගබඩාවල තිබුණා. දැන් මේ වාර්තාවෙම කියනවා කස්ටම් ඩිරෙක්ටර් මේ සීනි වල බද්ද අඩු කරන දවසේ රුපියල් 50 725ට අඩු කරන වෙලාවෙත් ස්ටොක් තිබුණයි කියලා විල්මා ආයතනයේ විතරක් මෙට්‍රික් ටොන් 8237ක්. يعني කිලෝ වලින් ගත්තොත් සීනි කිලෝ 82000ක් විල්මා ආයතනයේ මේවා. ඊළඟට තවත් ආයතනයක තිබුණා මෙට්‍රික් ටොන් 1909ක්. කිලෝ 19000ක්. ඒතර සීනි තොග ඒ වෙලාවෙත් තිබිලා තියෙනවා. සීනි අවශ්‍යතාවයක් හදිස්සි පැන නැගිලත් නැහැ. ඉතින් එහෙමනම් දේශීය නිෂ්පාදනය වැඩි කරන්න නම් රුපියල් 50 බද්ද වැඩි කරේ. ඒ වෙලාවේ ආණ්ඩුව අය කිව්වේ මේ රුපියල් 50ක් බදු ගහන්නේ ලංකාවේ සීනි නිෂ්පාදනය වැඩි කරන්න. බැලු බැලමට පෙනුමට ඒක හරිනේ. මොකද අපේ රටේ සීනි පරිභෝජනයෙන් 94.6%ක්ම අපි පිටරටින් තමයි ගෙන්නන්නේ. ඊටු සොච්චම් ප්‍රමාණයක් තමයි ලංකාවේ නිෂ්පාදනය කරන්නේ. ඒතකොට සීනි වලට රුපියල් 50 බද්ද ගහනකොට රටේ ජනතාවට පණිවිඩයක් ආවා. දැන් ආණ්ඩුව ලංකාවේ සීනි නිෂ්පාදනය වැඩි කරන්න තමයි රුපියල් 50 බද්ද ගෙවුවේ. හැබැයි එහෙනම් මොකද හිටපු ගමන් 725ට අඩු කරේ? එතකොට අර දේශීය නිෂ්පාදනයේ ජාතික ආර්ථිකයේ ඔළුවෙන් හිටවල. ඒ සම්පූර්ණ ඒකේ අනිත් පැත්ත. උඩු යටිකුරු වෙලා.
නිසා හරි පැහැදිලි මොන වචන වලින් මේක වහගන්න හැදුවත් මේක වහන්න බෑ. මෙතන හිතාමතා දැනුවත් කරපු දූෂණයක් වංචාවක් තියෙනවා. ඉතින් පැහැදිලිව මේ කියන වාර්තාවේ මේ සීනි ගෙන්වීම පිළිබඳව ප්‍රමාණයන් පිළිබඳව ප්‍රස්තාරයක් ඉදිරිපත් කරලා තියෙනවා. පහුගිය කාලේ කොච්චර ප්‍රමාණයක් ගෙන්වුවද කියලා. ඒතර මේ තියෙන මේ ප්‍රස්තාරය. මේ ප්‍රස්තාරේ පැහැදිලිව තියෙනවා මේ කොළපාට ඉරෙන් පෙන්වන්නේ ජනවාරි මාසයේ ඉඳලා 2020 ජනවාරි මාසයේ ඉඳලා දෙසැම්බර් මාසය දක්වා ලංකාවට සීනි ආනයනය කිරීමේ ප්‍රමාණය. එතකොට ජනවාරි පෙබරවාරි වල ප්‍රස්තාරේ මේ විදිහට ඇවිල්ලා හිටපු ගමන් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට මේ ප්‍රස්තාරේ උඩට යනවා. ඒ කියන්නේ බද්ද රුපියල් 50 තියෙද්දිත් බද්ද අඩු කරන්න ආසන්න මොහොතේ ඔන්න මෙන්න කියලා සීනි ගෙන්වීම අසීමිත විදියට ඉහළ යනවා. අගෝස්තු සැප්තැම්බර් විශාල ප්‍රමාණයෙන් සීනි ගෙන්වනවා. ඊට පස්සේ 725ට බද්ද අඩු කරපු ගමන් තවත් හොගාලා සීනි ආනයනය කරනවා. මේ කියන කම්පැනිය මුහුදේ තිබිච්ච නැව් කීපයක් ඇත්තම ගත්තොත් මෙට්‍රික් ටොන් 26000 කන්ටේනර් 1000කට ආසන්න ප්‍රමාණයක් මහ මුහුදේ මැද තිබිච්ච ඒවත් මේ බද්ද අඩු කරපු ගමන් ලංකාවට ගෙනල්ලා තියෙනවා. ඒතර මෙතන ඒ ගෙන්නන්නේ අර කියන කම්පැනියමයි. මිල්මා ට්‍රේඩින් කම්පැනියම මේ ප්‍රමාණය හිටපු ගමන් ආනයනය කරනවා. බද්ද අඩු කරපු ගමන්. එතකොට සාමාන්‍යයෙන් අපේ රටේ පහුගිය වසරවල මාසික සීනි ආනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 46000. එවරේජ් එකේ ගන්න. හැබැයි මේ මාස කිහිපය තුළ බදු වෙනස් කිරීමේ කාලය තුළ මාසයකට මෙට්‍රික් ටොන් 80000ක් විතර ගෙනල්ලා තියෙනවා. ඒක තමයි සාමාන්‍ය අංකය. ඒත් අසීමිත වැඩිවීමක් තියෙනවා. මේ සීනි ගෙන්වීමේදී කවුද වැඩිපුර සීනි ගෙන්නලා තියෙන්නේ? සීනි ගෙන්නන ආයතන ගොඩක් තියෙනවා. මේගොල්ලොම කියන විදිහට සීනි ආනයනය කරන ආයතන ලයිස්තුවක් තියෙනවා. මේ තියෙන්නේ ලයිස්තුව. ඒ ආයතන තියෙනවා 67ක්. ආයතන 67ක් තියෙනවා. ඒතර ඒ ආයතන වලින් වැඩියෙන්ම සීනි ගෙන්නන්නේ පිරමිඩ් විල්මා ප්‍රයිවට් ලිමිටඩ්. ඒ කියන්නේ සජාත් මූසුගේ කම්පැනි. ඒක තමයි මේ ප්‍රස්තාරේ ඉතා පැහැදිලිව තියෙන්නේ. මේ ප්‍රස්තාරය තුල 40%කට ආසන්න ප්‍රමාණයක් 39 ගාණක්ම ගෙන්නන්නේ පිරමිඩ් විල්මා ලිමිටඩ් ආයතන. මෙතන තමයි රහස තියෙන්නේ. සීනි වලට විතරක් මෙච්චර ආදරේ, සීනි වලට විතරක් මෙච්චර කෑදරේයි කියලා මේක දිහා බැලුවම ඕන පොඩි ළමයෙකුට තේරෙනවා. කහ ගෙන්නන එක නවත්තනවා, උඳු ගෙන්නන එක නවත්තනවා, කරවලහල් මැස්සු ගෙන්නන එක නවත්තනවා. ඒ ඔක්කොම තියෙද්දි සීනි විතරක් එකපාරට හොගාලා ගොඩක් ගෙන්නනවා. ගෙන්නන්නේ මේ සජාත් මෞසවි හාජියාර්ගේ කම්පැනි. එතන තමයි මෙතන තියෙන රහස පැහැදිලිව හැඟවෙලා තියෙන්නේ. මේ වැඩිපුරම සීනි ගෙන්නන ආයතනය අනුව ගොඩ බානකොට ඒ කියන්නේ ඒගොල්ලොම කියන ගණන් මෙනුම් වලට අනුව ලෑන්ඩඩ් ප්‍රයිස් එක. ඒ කියන්නේ ගොඩ බිමට ගොඩ බානකොට කිලෝ එකක වටිනාකම. ඉතින් පහුගිය අවුරුද්ද පුරාවටම 2020 පුරාවටම මේ රුපියල් 90න් ඉහළ ගිහිල්ලා නැහැ. රුපියල් 100ට වඩා වැඩි වෙලා නැහැ ලංකාවට ගොඩ බානකොට කිලෝ එක. ඊට වඩා අඩුයි. ඒතර අන්තිම එක ගත්තොත් 2021 මේ අවුරුද්දේ පෙබරවාරි 20 මේගොල්ලෝ මේ වාර්තාව අවසන් දිනයට හදලා තියෙන දිනේ. ඒ වාර්තාවට අනුව ගොඩ බානකොට කිලෝ එකක් රුපියල් 87.50. දැන් මේකට රුපියල් 50ක බද්දක් ගැහුවා කියන්නේ 87.50ට බද්දක් ගැහුවොත් උපරිම රුපියල් 137යි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියනවා මේ බද්ද අයින් කරේ නැත්නම් වෙළඳපොලේ අද සීනි කිලෝ එකක් රුපියල් 175යි කියලා. පට්ටපල් බොරුවක්. 175 වෙන්නේ කොහොමද? එහෙමනම් 175 වෙන්න 87.50ක් තව 87.50ක් බදු ගන්න. ඒ කියන්නේ 100%ක් බදු ගන්න.
ගොඩ බානකොට කිලෝ එකක් 87යි 50යි. ඒ හා සමාන මුදලක් බද්දක් විදියට ගැහුවොත් 87යි 50යි දෙකක්. අන්න එතකොට 175ට යනවා. රුපියල් 50 බද්ද ගැහුවොත් 175ට යන්නේ නැහැ. 100න් ඉහළට ලෑන්ඩ් කොස්ට් එක වැඩි වෙලා නැහැ. මේ පට්ටපල් බොරු මේ කියන්නේ. දැන් මේක වහගන්න මේ වෙච්ච සිදුවීම වෙනස් පැත්තකට හරවන්න විවිධ කතා හදනවා. ඊළඟට මේගොල්ලෝ කියනවා කතිපයාධිපත්‍ය වෙළඳපළක් තමයි තිබුණේ. ඒක විසාමත් මේ උච්චාවචනයන් වෙන්න පුළුවන් කියලා විග්‍රහයක් දෙනවා. ඉතින් ඒකත් ඇත්තටම කතිපයාධිපත්‍ය වෙළඳපොළ සරලව ගත්තොත් වෙළඳපොළට විවිධ ව්‍යාපාරිකයන්ට ආයතන වලට ඇතුල් වෙන්න තියෙන බාධා. ඒ කියන්නේ ඒකාධිකාරියක් හදලා ඒක ඇතුලේ කීප දෙනා ඉන්න අනිත් අයට එන්න බෑ. එහෙම එකක් තමයි සීනි වල තිබුණ කියලා කියනවා. ඉතින් ඒකත් බොරුනේ. ඉතින් කොහොමද එහෙමනම් මේ සමාගම් 67ක් සීනි ගෙන්නුවේ? විල්ම ආයතනෙ විතරක් නෙමෙයි තවත් ආයතන ගණනාවක් සීනි ගෙන්නනවා. දුර සල්ලි ඒ අයට හැකියාව තියෙනවා මුදල් තියෙනවා නම් ඒ අදාළ සම්බන්ධතාවය තියෙනවා නම් සීනි ගෙන්වීමේ හැකියාව තියෙනවා. කතිපයාධිපත්‍ය වෙළඳපළක් නිසා එක්කෙනෙක් දෙන්නෙක් ලාභ ගත්තා. මේ දැනුවත් ජනතාව නොමග යවන්න කියන ප්‍රලාපය. මොකද එහෙමනම් මේ කට්ටිය කොහොමද මේ සීනි ගෙන්නුවේ? ඉතින් අනිත් අය මෙට්‍රික් ටොන් 10000 15000 ගෙනල්ලා තියෙනවා. මේ කතිපයාධිපත්‍ය අනිත් අයට වෙළඳපළට ඇතුල් වෙන්න බැරි. බාධා කිරීමක් සීමා කිරීමක්. එහෙම එකක් තිබිලා නැහැ. අනිත් අයත් ගෙනලා තියෙනවා. ඒතර මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහාට විතරක් මේ වාසිය කොහොමද දෙන්නේ? ඉතින් නිසා හරි පැහැදිලිව මේ පාඩුව ගැන මුදල් අමාත්‍යාංශය කියනවා රුපියල් බිලියන 15.9ක් හෙවත් කෝටි 1600ක් අලාභුණයි කියන්නේ. මීට වඩා වැඩි ඇත්තට පාඩු. මොකද මේ විල්මා ආයතනයෙන් ගෙනාපු සීනි සතොස ආයතනයේ මිලදී ගත්තේ රුපියල් 120ට 27ට 22ට සතොස ආරන්ති. සතොසට දැම්ම නීතියක් 85ට විකුණන. ඒතර වැඩි ගානට අරගෙන අඩු මිලට විකුණුවට ඒ පාඩුව සතොසට. ඒ කියන්නේ මේ රටේ ජනතාවට. ඒතර ඒ පාඩුව මේකේ ගණන් හදලා නැහැ. ඒක මුදල් අමාත්‍යාංශයේ අදාළ එකක් නෙවෙන්න නිසා. ඒතර ඒකත් එකතු වෙනවා පාඩුවට. හරි පාඩුව ගත්තොත් රුපියල් කෝටි 1600ටත් වැඩි. වැඩි මිලට සතොස මිලදී අරගෙන අඩු මිලට විකිණීමෙන් ලැබපු අලාභයත් එකතු කරන්න ඕනේ. එහෙමත් ගත්තම මේ ප්‍රමාණය තවත් වැඩි. ඉතින් මේක මෙතන වංචාවක් අක්‍රමිතාවයක් සිදු වෙච්ච බව පැහැදිලි. එහෙම නැත්තම් ඇයි සතොස සභාපතිව ඉවත් කරන්නේ? දැන් සීනි පිළිබඳ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ රටේ පැන නැගුණට පස්සේනේ සතොස සභාපතිව අයින් කරලා තමන්ගේ ළඟට කිට්ටුවට ගත්තේ ජනාධිපතිතුමා. ප්‍රමිති ආයතනයට දාගත්තා. එතනම තියෙනවනේ මෙතන පැහැදිලි අක්‍රමිතාවයක් සිද්ධ වුණා කියන්නේ. මොකද සතොස දැන නිගන්නේ වැඩි මිලට. පාරිභෝගික අධිකාරියෙන් 85ට විකුණන්න කියලා ගැසට් එකක් ගහලා තියෙනවා දන්නවා. හැබැයි 122කට සීනි ගන්නවා. නොදැනගත්ත නෙමෙයි. තමන් දන්නවා දැන් මට පාඩුවට තමයි විකුණන්න වෙන්නේ. ඒතර මේ සභාපති මේ කම්පැනියයි මේ තීන්දුව ගත්ත අයයි අන්තර් සම්බන්ධයක් නැද්ද? තියෙනවා. ඒ අන්තර් සම්බන්ධෙත් එක්ක තමයි වැඩි මිලට අරගෙන අඩු ගන්නට විකුණන්න තීන්දුව ගන්න. ඒ නිසා මෙතන පැහැදිලි අක්‍රමිතාවයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කල්ලියක් මේ කණ්ඩායමක් තමයි මේක කරේ. ඉතින් මේකම තමයි මහ බැංකු බැඳුම් කර වංචාවේ සිද්ධ වුනේ. ඒතර ගණුම්කරුවෝ හිටියා. බැඳුම් කරුවෝ හිටියා. බැඳුම් කරු විකුණනවා හිටියා. මහ බැංකුව බැඳුම් කර විකුණනවා මිලදී ගන්නවා පර්පෙචුවල් ආයතන. ඒතර මහ බැංකුවේ අර්ජුන මහේන්ද්‍රන් තීරණය කරනවා මහ බැංකු බැඳුම් කර ප්‍රතිශත මේ බැංකු බැඳුම් කරවල පොලි ප්‍රතිශතය වෙනස් කරන්න බෑනට කියනවා මම මෙහෙන් වැඩි කරලා දෙන්නම් උඹ ඔහෙන් ගනි. මාමයි බෑනයි ඒ ගනුදෙනුව කරා. ඒකට කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඉතින් මහ බැංකුවට බලය තියෙනවා ප්‍රතිපත්තිමේ තීන්දුව ගන්න කියලා. බැංකු පොලි වෙනස් කරන්න කියලා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ මහ බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ විවාදෙදී එතන ඇති සාකච්ඡාවේදී එදා අර හිටපු ෆුට්නෝට් කල්ලි
මට මතකයි අජිත් පෙරේරා හිටපු മന്ത്രിවරයා හර්ෂද සිල්වා മന്ത്രിතුමා එතුමන්ලා පවා දිගින් දිගටම පෙනී හිටියේ මහ බැංකුව බැඳුම් කර සිද්ධියේදී අලාභයක් වුණා. එහෙම කියලා ලියන්න එපා. එහෙම එක වැරදි කියලා. අවාසියක් වුණා කියලා කියන්නේ. ඒගොල්ලෝ දිගටම ෆයිට් කරේ ඒකට. මේක අවාසියක් බව ඇත්ත. හැබැයි අලාභයක් නෙමෙයි කියලා. පාඩුවක් නෙමෙයි. පාඩුවක් අලාභයක් වුණා කියලා දාන්නම එපා කියලා තමයි ෆුට් නෝට් කල්ලිය එතන සටන් කරේ. ඒතර ඒගොල්ලෝ එදා පෙනී හිටියේ මහ බැංකුව බැඳුම් කර ගනුදෙනුවේදී මහ බැංකුව ප්‍රතිපත්ති තීරණයක් ගත්තා පොලි ප්‍රතිශතය වෙනස් කරන්න සහ කාල සීමාවන් වෙනස් කරන්න. ඒක රජයේ ප්‍රතිපත්තිය. ඒක අනුව ව්‍යාපාරිකයෙක් මිලදී අරන් තියෙනවා. එතන පාඩුවක් වෙලා තියෙන බව ඒගොල්ලෝ ව්‍යංගව පිළිගත්තේ. හැබැයි ඒකට වචනේ දාන්න දුන්නේ නැහැ පාඩුව කියලා. ඒකට කිව්වා අමාසියක් කියලා. ඒතර දැන් මේගොල්ලෝ කරන්නේ මොකක්ද? මේගොල්ලෝ කරන්නේත් මේකේ කියනවා මේක පාඩුවක් නෙමෙයි. මේක අලාභයක් නෙමෙයි. මේක අවාසියක්. බදු වෙනස් කිරීම නිසා අවාසියක් වෙච්ච බව පිළිගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ කෝටි 1600ක් බදු අහිමි වීම අවාසියක් කියලා පිළිගන්නවා පාඩුවක් කියලා පිළිගන්නේ නැහැ. ඉතින් එහෙමනම් ওই තර්කයට අනුව අරකට එහෙමයි කියලා කියන්න පුළුවන් කට නැහැ. මේ දෙකේම උනේ එකම දේ. හරි පැහැදිලි. දැන් විල්මා කම්පැනියටම මේ වාසිය යන්නේ කොහොමද? කවුද විල්මා කියන්නේ? අතන මාමයි බෑනයි සම්බන්ධය වගේම විල්මා කියන්නේ සජාත් හාජියාර්. සජාත් හාජියාර් තමයි කුප්‍රකට සංග්‍රිලා හෝටල් ගනුදෙනුවේ ලංකාවේ නියෝජිතයා. ලංකාවේ ඒජන්ට්. ඉතින් ජනාධිපතිවරයා ජනාධිපති වෙන්න කලින් සිංගප්පූරුවේ බෙහෙත් ගන්නකොට මාසයක් එකමාරක් විතර නැවතිලා හිටපු අපාර්ට්මන්ට් පහසුකම් දෙන්න එහෙම මැදිහත් වුණා කියන කෙනා. එතකොට මෙතන අන්තර් සම්බන්ධයක් ඉතා පැහැදිලිව තියෙනවා. නොදන්න ව්‍යාපාරිකෝ කීප දෙනෙක් ලාභ ගත්තා නම් ඒක කියන්න පුළුවන් අර කියන විග්‍රහයට අනුව වෙළඳපොලේ තියෙන තරංකාරීත්වය අනුව ව්‍යාපාරිකයෝ ලාභ ගත්තා අපේ බදු අනුව. නෑ. පැහැදිලිව මුදල් අමාත්‍යාංශය දන්නවනේ. මේකේ ස්ටොක් තියෙනවා මෙට්‍රික් ටන් 10000ක් කියලා. ඒත් මේ බද්ද වෙනස් කරනකොට මේවා සලකන්න එපා. බද්දක් අඩු කරනකොට කොච්චර ප්‍රමාණයක් සීනි ගෙන්නපු තොග තියෙනවද? එකක් ටෙලිෆෝන් කෝල් එකයිනේ. කස්ටම් ඩිරෙක්ටර්ට කෝල් එකක් දාලා අහන්න තියෙන්නේ. කොච්චර සීනි තියෙනවද ගබඩාවල? අපි බද්ද වෙනස් කරනකොට. හරි සරල දෙයක්. මේක ඇහුවේ නැත්තේ ඇයි? අහන්න පුළුවන්. අහන්න ඕනිකමක් තිබුණේ නැහැ. ඒ නිසා මෙතන ගත්තොත් හරි පැහැදිලිව මහ බැංකු බැඳුම් කර ගනුදෙනු සිද්ධ වූ හා සමාන වෙච්ච ආයතා ගනුදෙනුවක් තමයි සිද්ධ වුනේ. එතන සිද්ධ වුණෙත් බැඳුම් කරවල පොලි ප්‍රතිශත වෙනස් කරා ඒකේ වාසිය බෑනට දුන්නා. මෙතන උනේත් සීනිවල බදු ප්‍රමාණය අඩු කරා ඒකේ වාසිය තමන්ගේ හොඳම ළඟම ගජමිතුරට දුන්නා. උදව් කරපු එකේ පරණ උදව් වලට යලි ප්‍රතිඋපකාර කර. ඒ නිසා මේ දෙකේ වෙනසක් නැහැ. ඒගොල්ලෝ බැංකුව හොරකම් කරා, මේගොල්ලෝ සීනි හොරකම් කරා. ඒගොල්ලෝ බැංකුව මංකොල්ල කෑවා, මේගොල්ලෝ සීනි කොල්ල කෑවා. ඉතින් උනුත් එකයි මුනුත් එකයි දෙකම එකයි. ඕක තමයි හරි පැහැදිලිව තියෙන්නේ. ඉතින් මේ අර කියපු බලතල නොදී දැන් මේ කැබිනට් එකේ අනුමත කරන්නේ නැතුව ඇමතිවරුන්ගේ අනුමැතිය නැතුව අලුතෙන් නිකුත් කරන චක්‍ර ලේඛනය කණ්ඩායමකට කල්ලියකට කැබිනට් එකට පිටින් ඇමතිවරුන්ටත් පිටින් තීන්දුව ගන්න පුළුවන් විදිහ එකක්. ඒක තමයි ඒ தත්ත්වයේ නිල වශයෙන් නැතුව තමයි මේවා සිද්ධ වුනේ. මේක පිහිටෙව්වොත් මීට වඩා බරපතල ආයතා ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන්. රටේ ජනතාවගේ මහජන දේපල ජනතාවට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා අපි අවධාරණය කරනවා මේවැනි දේවල්ට ඉඩ තියන්න එපා. ඒ වගේම මේ පාඩුව රටේ ජනතාවට වෙච්ච මේ පාඩුව මේක හොඳ හිතින් කරයි කියලා ෂේප් වෙන්න හදන්න එපා. මේක කරලා තියෙන්නේත් පැහැදිලිව වංචා හිතකින් තමයි. වංචා කිරීමේ යටි හිතේ තිබිච්ච උමනාව ඉටු කරගන්න මේ බදු වෙනස් කරලා තියෙන්නේ. ඒක මහ බැංකු කොල්ලේ හා සමානයි. මේ ගැන වහාම නිසි පරීක්ෂණයක් පවත්වලා
මේ තීන්දුව తీරන ගත් අයට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. මේක යට ගන්න දෙන්න බෑ. වෙන වෙන ප්‍රශ්න ගෙනල්ලා හදිසියේ ජනතා අවධානය වෙන පැත්තකට යොමු කරන මාතෘකා හදලා මේක යට ගන්න දෙන්න බෑ. මේ කුප්‍රකට සීනි බදු වංචාව රටේ ජනතාවගේ මහජන දේපල කොල්ල කාපු වංචාව රටේ ජනතාවගේ බලාපොරොත්තුව තියෙන්නේ ඒකට අදාළ නිසි දඬුවම් නිසි නීති ක්‍රියාමාර්ග පැහැදිලිව ගනී කියන එක ඒක තමයි ජනතා අපේක්ෂාව. හොඳයි මේ ටික තමයි අපේ පැත්තෙන් කියන්න තියෙන්නේ. ඊට අමතරව මොනවද තියෙනවා නම් ඕම ඊට සම්බන්ධ දේවල් තියෙනවා නම් දැන් මේ මහා බැංකු වංචාවත් එක්ක ඔබතුමා කතා කරා දැන් මේ මහා බැංකුවේ පර්පෙචුවල් ක්‍රෙඩිට් සමාගමට ඇවිත් බිලියන 12ක මුදලක් මේ මහා බැංකු සතුව තියෙනවා. දැන් මේක සම්බන්ධයෙන් කියන පරීක්ෂණ කටයුතු මේ වෙනකොට ඇනෙන්න තියෙනවා. මේක දිගින් දිගටම කියොත් එන්න ඔවුන්ට අයිතියක් බලයක් තියෙනවා මේ සම්බන්ධයෙන් අඩු දාලා මේක අයිති කරගන්න. ඒක තත්ත්වයක් වුණොත් අපේ රටවල මේක පාඩු වෙනවා. මේ සම්බන්ධයෙන් මොකක්ද? ඇත්තටම අපි දන්නවා ගොඩක් උසාවිවල නඩු අහනවා විත්තිකරුවා එන්නේ නැත්තම් ඒක පාර්ශවීය නඩු අහන්න. ඒකට එහෙම අහන්න පුළුවන්. ඒකට මේ නීතිමය ක්‍රියාමාර්ගය පැහැදිලිව ඉස්සරහට යන්න පුළුවන්. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවේ නැහැ. එයා සිංගප්පූරුවේ ඉන්නේ. එයා නැති හින්දා එයාට දඬුවම් දෙන්න බෑ කියන එක පිළිගන්න බෑ. ඕනතරම් ගමේ ගොඩේ අපරාධ සම්බන්ධයෙන් උසාවි තීන්දුව දෙනවා විත්තිකාරය නැතුව. මරණ දඬුවම් නිපවා දෙනවා. අවුරුදු ගානකට පස්සේ හැඟවිලා ඉඳලා ඒ චූදිතය අහු වෙනවා. අහුණාට පස්සේ දඬුවම් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන් ලංකාවේ නැහැ කියන එක ගැළවිල්ලට හේතුවක් නෙමෙයි. ආණ්ඩුවට ඇත්ත අවංක උමනාවක් තියෙනවා නම් මහ බැංකු බැඳුම් කර හොරුන්ට දඬුවම් දෙන්න එය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා සල්ලි ටික ඒ හොරුන්ට දඬුවම් කිරීමත් සල්ලි ටික ජනතාව සතු කිරීමත් හොරුන්ට දඬුවම් කිරීමත් අනිවාර්යෙන් කළ යුතු වෙනවා. ඉතින් අද ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. වර්තමාන රජයට බැරිද මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න? ජනතාව බලාපොරොත්තු වුණේ වත්මන් ආණ්ඩුවෙන් ආපු ගමන් ඒක කරයි කියලා. ප්‍රධාන පොරොන්දු දෙකක් දුන්නා. එකක් තමයි පාස්කු ප්‍රහාරයේ මහමොල කරුවන් වග උත්තර කරුවන්ට දඬුවම් දෙනවා. දෙක මහ බැංකු බැඳුම් කර හොරුන්ට වහාම දඬුවම් දෙනවා. කොහේ හිටියත් කණෙන් අල්ලගෙන ඇවිල්ලා හරි දඬුවම් දෙනවා කියලා. අද ඒ දෙකම කළා නැහැ. නිසා මේ ආණ්ඩුව ඒ ඇත්ත එක්ක ඩීල් දානවා මිසක් එයාට දඬුවම් දෙන පාටක් පේන්නේ නැහැ. අසත් සාලි මන්ත්‍රීවරයා කරන ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රතිඵල නේදනකට ඇතිවලා තියෙන අන්තවාදී ආකල්ප උතුමාලා පක්ෂයක් වෙන කොහොමද දකින්නේ මේවයින් විවේචනය කරන දිගින් දිගටම ඕක කරනවා මේ සම්බන්ධයෙන් ඔබ කිසිම වගකීමක් රජය විසින් අරගන්නෙත් නැහැ දඩුවමක් කරන්නෙත් නැහැ. එකක් අසත්සාලි කටේ බ්‍රේක් නැතුව වීරෙක් වෙන්න බොහෝ වෙලාවල්ද එක එක ප්‍රකාශ කරනවා. ඒක කොහෙත්ම අනුමත කරන්න බෑ. අනිත් පැත්තට ආණ්ඩුවත් පවතින ආණ්ඩුත් ඒ වගේ ප්‍රශ්නයක් තරම්බල් කර කර ඇත්ත ප්‍රශ්නේ අට ගහන. දැන් මේ කරන්නේ ඒක තමයි. ඒකට ඒවට අදාළව මේ රටේ නීතියක් තියෙනවා. ඉතින් නීතිය කාටත් එක හා සමානයි. ඒ එක හා සමාන නීතිය තරාතිරම නබලා ඕනම කෙනෙකුට ක්‍රියාත්මක වෙන්න ඕනි. හැබැයි හැමදාම වෙන්නේ ඒවා මාධ්‍යවල තරම්බල් කර කර ඉන්නවා මිසක් ඒවට අදාළව නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. අපි දකින්නේ මේ ඇත්ත ප්‍රශ්නේ යට ගන්න. මේ සීනිබදු වංචාව යට ගන්න මේ වගේ දේවල් උලුප්පලා අරගෙන ඒව තරම්බල් කර කර කාලය ගත කරනවා. නමුත් අන්තිමට ගත්තම ඒවට මුකුත් වෙන්නේ නැහැ. අන්තිමට මේ හොරකම් ටික යට ගිහිල්ලා ජනතාවගේ සල්ලි ටික පිල්ලි ගන්න. කොවිඩ් එන්නත මුල් වලට අයවෙන් දැන් ඉදිරියට තව එන්නතක් ලබා දෙන්න තියෙන මාත්‍රාවක් මේ වෙනකොට ඒ මාත්‍රාව ලබා දෙන්න තත්ත්වයක් නැති වෙන තත්ත්වයක් තමයි උදා වෙන යන වාතාවරණය. ඒකෙන් පිටින් තව එන්න ලැබෙන එන්නත් සම්බන්ධව බලුවා. දැන් ඉන්දියාවත් කියලා තියෙනවා Indian Covishield consignment delayed vaccine diplomacy in motion. යම් ප්‍රමාදයක් තියෙනවා කියලා ඉතුරු වැක්සින් ප්‍රමාණය ලබා දෙන්න. ඉතින් මේක වැරද්ද තියෙන්නේ ආණ්ඩුව පූර්ව සූදානමක හිටියේ නැහැ. මේ වැක්සින් අපිට අවශ්‍ය ප්‍රමාණය ඇනවුම් කරලා ඒකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න. ඒ ප්‍රමාදය නිසා දැන් අපිට මේක අවශ්‍ය වෙලාවට ලබා ගන්න බැරි වෙලා තියෙනවා. වැක්සින් එක තමයි දැනට
ලෝකෙ පිළිගත්ත යම් හෝ ප්‍රතිකාරයක් විදිහට තියෙන්නේ සම්පූර්ණයෙන්ම කොවිඩ් පාලනය කරන්න නම් අපේ රටේ ජනගහනයෙන් අඩුම 70%කටවත් මේ වැක්සින් එක ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ ලක්ෂ 140කට වැක්සින් එක ලබා දෙන්න ඕනේ. දෙවරක් ලබා දෙන්න ඕනි 2 කෝටි 80 ලක්ෂයක් වැක්සින් අවශ්‍ය වෙනවා. තවමත් අපි ගෙන්නලා තියෙන්නේ ලක්ෂ 10කටත් අඩු ප්‍රමාණයක්. ඒත් ලක්ෂ 10ට අඩු ප්‍රමාණය ගෙන්නලා ඒ ගෙනාපු එකත් නිවැරදි ක්‍රමවේදයකට ජනතාවට ලබා දෙන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු ක්‍රමවේදය තමයි සම්පූර්ණයෙන්ම කොවිඩ් පාලනය කරන්න නම් 70%කටවත් ජනගහනයෙන් මේ එන්නත ලබා දෙන්න. ඒක එහෙම කරන්න බැරි නම් පළවෙනි පියවරේ කරන්න පුළුවන් මරණ ප්‍රමාණය අඩු කරන්න. මරණ ප්‍රමාණය අඩු කිරීම සඳහා ඔවුන්ගේ නිර්දේශය තමයි ඔවුන්ගේ විතරක් නෙමෙයි ලංකාවේ සම්බන්ධයෙන් විශේෂඥ බෝවෙන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදේශක කමිටුවක් තියෙනවා. ඒ උපදේශක කමිටුවේ තීන්දුව ගත්තේ මේක ක්‍රමවේදයකට ලබා දෙන්න. ඉතින් ඔවුන් නිශ්චිතව කිව්වා මරණ ප්‍රමාණය අඩු කරගන්න නම් ඉස්සෙල්ලාම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට මේන්නත ලබා දෙන්න ඕනේ. මොකද කොරෝනා ලෙඩු බලා කියාගන්නේ ඒ අය. වැඩිපුරම ගැටෙන්නේ ඒ අය. තුට වෛද්‍යවරු, නර්සස්ලා, ඊළඟට සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ PHI මහත්වරු ඒ අය තමයි මේවත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ අයට තාම ලංකාවේ සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වැක්සින් එක ලබා දීලා නැහැ. ඊළඟට ඔවුන් නියම කරා ඒ රාජකාරී වලට සම්බන්ධ අය, ආරක්ෂක සේවාවල අය මේ රාජකාරී වලට සම්බන්ධයි, ග්‍රාම සේවක මහත්වරු සම්බන්ධයි, එවැනි අයට ලබා දෙනවා. ඒ වගේම අවුරුදු 60ට වඩා වැඩි නිදන්ගත රෝග තියෙන, දියවැඩියාව වගේ රෝග තියෙන අයට මේ වැක්සින් එක ලබා දෙන්න. ඉතින් මේ ක්‍රමවේදය කිසිසේත්ම දැන් පිළිපදින්නේ නැහැ. ඉතින් පෞගේ කාලේ අපි දැක්කා VIP වැක්සින් ගන්න. VIP පෝලින් තියෙන. ඒක තමයි මන්ත්‍රීවරුන්ට පවා ප්‍රමුඛතාවය දීලා වැක්සින් එක ගන්න. ඉතින් ඒක සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. ලෝකේ කොහෙවත් රටක එහෙම කරන්නේ නැහැ, කරලත් නැහැ. මොකද අපේ රටේ විතරක් මේ වැක්සින් එක නිවැරදි ක්‍රමවේදයට ලබා දෙන්නේ නැහැ. අපි ආණ්ඩුවට බල කරන්නේ දැන්වත් ප්‍රමාද වෙලා හරි. මේ වැක්සින් එක ගෙන්න ගන්න කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුවා වගේම ගෙනාපු ටික සාධාරණ ක්‍රමවේදයකට ජනතාවට ලබා දෙන්නත් මැදිහත් විය යුතුව තියෙනවා. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තවමත් ඉවර කරගෙන යන්න හොඳයි. පළාත් සභා මැතිවරණය පැවැත්වන්නේ කොයි කාලෙද කොයි ක්‍රමයකද කියන එක තවම ආණ්ඩුව නිශ්චිතව ආණ්ඩුවේ ස්ථාවරය කියලා නැහැ. විවිධ අවස්ථාවල් අපි දැක්කා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වනවා. ජිනීවා මානවික කවුන්සිලේ ඉන්දියාව ලංකාවේ පළාත් සභා ක්‍රියාත්මක විය යුතුයි කියලා කියනකොට මෙහි එකපාරට ජූනි මාසේ ඡන්දය තියෙනවා කියලා කිව්වා. ආපහු ඒක යට ගියා. දැන් ඊයේ පෙරේදා ආයෙ මේක මතුවලා තියෙනවා. නමුත් ඉස්සෙල්ලාම ආණ්ඩුව පැහැදිලිව රටේ ජනතාවට කිව යුතු වෙනවා පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කුමන ක්‍රමවේදයටද? පරණ ක්‍රමයටද? අලුත් ක්‍රමයටද? ඒ කොයි ක්‍රමයටද කියන එකත් ඒ වගේම කුමන කාලය තුල මේ පවත්වනවාද කියන එකත් රජයේ ස්ථාවරය පළමුවෙන්ම රටට දැනුම් දිය යුතුව තියෙනවා. ඉතින් අපි දැක්කා මේ වගේ සීනි වංචා, රටේ බරපතල බඩු මිල ප්‍රශ්න, ජනතාවගේ විරකියා ප්‍රශ්න, ඒවත් එක්ක ජනතාව විරෝධතාවයන් එනකොට ආණ්ඩුවට අවාසිදායක වෙනකොට හිටපු ගමන් මේ જાතිය ගොසිප් වෙනවා. ඔබ මීට කලින් මේ වගේම බරපතල තත්වයක සමාජයේ ඉන්න වෙලාවේ, රටේ ජනතාව ඉන්න වෙලාවේ හරක් මස් තහනම් කරනවා කියලා ප්‍රවෘත්තියක් පළ වුණා. ඉතින් ඔක්කොම ඒක පස්සේ සාකච්ඡාවට ගියා. දැන් හරක් මස් තහනම් කරනවා, ගෙන්නන එකක් තහනම් කරනවා, හරක් මරණ එකක් තහනම් කරනවා, එහෙම එකක් කියලා. නමුත් අවසානයේ ඒව උනේ නැහැ. ඉතින් බුර්කාව සම්බන්ධෙනුත් සරත් වීරසේකර ඇමතිවරයා ඔහු ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවකට අත්සන් කරා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒක කැබිනට් මණ්ඩලයේ තවම අනුමත වීමක් වෙලා නැහැ. ඉතින් මේවා ඇත්තම දකින්නේ පහුගිය කාලේ පුරාවටම මෙවැනි දේවල් විටින් විට ඇත්ත ප්‍රශ්න යට ගහන්න හිතාමතා දැනුවත් ඉස්සරහට ගන්නවද කියන සැකය ප්‍රශ්නාර්ථයේ තියෙනවා.
ප්‍රතිපත්තිමය තීන්දුව ගන්නවා නම් ඒ ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න ඇත්තටම ඒ ප්‍රජාවත් එක්ක සාකච්ඡා කරලා ඒ ප්‍රජාවත්ගේ අනුමැතියට යටත්ව පහුගිය කාලේ අපි දැක්කා ඒ ප්‍රජාව නියෝජනය කරන දේශපාලන සහ ආගමික නායකයන් පවා යම් තීන්දුවක් ගන්න මේ ඉවත් කිරීම සඳහා වෙච්ච තීන්දුවක් ගන්න යම් එකඟතාවයක් පළ කරලා තිබුණා. ඒතර වඩාත්ම හොඳ ක්‍රමවේදය තමයි එවැනි ආගමික නායකයන් සහ දේශපාලන නායකත්වයන් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයෙන් මේ තීන්දුව ගන්න එක. නමුත් මේ අපි දකින්නේ එහෙම එකක් නෙමෙයි. අර පැහැදිලිව කිව්වොත් සීනි බදු වංචාව යට ගහන්න ගෙනාපු උප්පරට්ටියක්ද කියන සැකයක් තමයි මෙතන තියෙන්නේ. මේ වෙන විට උතුරු පළාතේ ඉඩම් ප්‍රතිසංස් කරන ලේඛන ෆයිල්ස් මේ වෙන විට අනුරාධපුරයට ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් උතුරු පළාතේ ජනතාවේ සැකයක් නැති වෙනවා මේ ඔවුන්ගේ පාරම්පරික ඉඩම් සහ රජයට අයත් ඉඩම් මේ හිතවතුන්ට ලබා දෙන්න තමයි මේ ලේඛන අනුරාධපුරයේ සිටට මේ මෙහෙවන්නේ කියන එක කාරණේ පිළිබඳව. නිශ්චිතව ඔබ කියන කාරණාව ගැන මම ගොඩක් විස්තරතුරු දන්නේ නැහැ. ඔයාලා බලන්න ඕනි මොකක්ද එතන වෙන්නේ කියලා. නමුත් අපේ රටේ මෑත කාලීනව හැමතැනකම මේ ඉඩම් පිළිබඳ ලොකු මංකොල්ලයක් සිද්ධ වෙන බව නම් පැහැදිලි. ඉඩම් මංකොල්ලයක් සිද්ධ වෙනවා. අනුරාධපුර පොළොන්නරුව විශේෂයෙන්ම අම්පාර වගේ ප්‍රදේශවල කොම්පැනි වලට ඉඩම් දෙන්න සාමාන්‍ය ජනතාව සතු ඉඩම් පවර ගැනීමක් ඒ වගේම රක්ෂිතයට අයිති ඉඩම් ඒ රක්ෂිතේ විනාශ කිරීම දිගින් දිගටම සිද්ධ වෙනවා. වැඩි නායක වනිලැත්තන්ටත් සිද්ධ වුණා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න රමකයන් ඔය රක්ෂිතය ආරක්ෂා කර ගන්න. ඉතින් මේ පාලකයන්ට විරුද්ධව වැඩි නායකයටත් උසාවිය යන්න සිද්ධ වෙච්ච තත්වයක් තියෙනවා. ඒ නිසා ඔබ ඔය කියන කාරණාව සිද්ධ වීම පිළිබඳව හොයා බලන්න ඕන එකක් තියෙනවා. නමුත් වෙන්න පුළුවන් දේවල් තියෙනවා. මොකද මේ පාලකයන්ට ගොඩක් මේ ආණ්ඩුවේ ඉන්න සමහර පාලකයන්ට ඉඩමක් පෙන්වන්න බෑ. දැක්කොත් මොකක් හරි කම්පැනියක් එතනට අරන් යනවා. එතන ගිහිල්ලා තමන්ගේ ගජමිතුරු බිස්නස් එකක් කරනවා. සබ් පහුගිය කාලේ දිගටම තැන් තැන් වල සිද්ධ වුණා. සිංහරාජයෙන් තමයි මේක පටන් ගත්තේ. ඊළඟට පුත්තලමේ ඔබ දැක්කා ලෝක උරුමයක් වෙච්ච පරිසරයන් පවා විනාශ කරන එක. ඊළඟට ගම්පහ තෙත්බීම එක ගත්තොත් ලෝක උරුමයක් ඇත්තටම ඉතින් එතන විනාශ කරනවා. ඒවා පුද්ගලික කොම්පැනි කාර්යයන්ට ගෝල්ෆ් පිට්ටනි හදන්න දෙනවා. ඒ නිසා උතුරේ ඉඩම් පිළිබඳවත් එවැනි කටයුත්තකට මැදිහත් වෙන්න තොරතුරු එකතු කරනවාද කියන එක හොයලා බලන්න ඕනි කාරණාවක් තියෙනවා. හරි. එහෙමනම් බොහොම ස්තුතියි සියලු දෙනාටම අවසන් කරමු.